නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ එවමෙකෝ භික්ඛවේ චත්තාරෝමා ඉමේ උදක රහදූපමා පුද්ගලා සන්තෝ සංයුජ්ජමානෝ ලෝකස්මින් තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ලක්වාසී ලෝකවාසී සදහැවර පින්නතුනි, නිවන් මගට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනයක් කියන මාතෘකාව යටතේ තමයි අප මේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ පවතින උදක රහද කියන සූත්‍රයේ තියෙනා වූ දහම් කරුණු ගැන හොයන කල්පනා කරන්නේ. මම හිතේ ඔබට ගත්ත පාඩය උපමාවක් විතරයි. උපමාවට මුල් වෙන කාරණාව උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මෙහෙම. චත්තාරෝ මේ භික්ඛවේ උදක රහදා. මේකෙන් පෙන්වන්නේ දිය පිරුණ විල් හතරක් තියෙනවා කියලා. ඒ විල් වල හැටිත් පෙන්වනවා ඊට පස්සේ. උත්තානෝ ගම්බීරෝ හාසෝ ගම්බීරෝ උත්තානෝ හාසෝ උත්තානෝ උත්තානෝ හාසෝ ගම්බීරෝ ගම්බීරෝ හාසෝ. ඒ තමයි ඒකේ ලක්ෂණ හතර. පෙන්වන්නේ නොගැඹුරු ඌයේ ගැඹුරුසේ පෙනෙන එක විලක්. ගැඹුරු ඌයේ නොගැඹුරුසේ පෙනෙන තවත් විලක්. නොගැඹුරු ඌයේත් නොගැඹුරුසේ පෙනෙනා වූ තවත් විලක්. ගැඹුරු ඌයේත් ගැඹුරුසේ පෙනෙනා වූ තවත් විලක්. මේ විල්වල ලක්ෂණය ප්‍රකට කරන්නා වූ පුද්ගලයෝ 4 දෙනෙක් මේ ලෝකේ දකින්ට ලැබෙනවායි කියලා පෙන්වලා තියෙන්නේ. ලෝකේ මතක තබා ගන්න. ලෝකේ කිව්වම පැවිද්ද විතරක් නෙවෙයි, ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සමූහය තුළමයි මේ පුද්ගලයෝ 4 දෙනා ජනිත වෙන්නේ. දැන් මොකද්ද මේ අපි එහෙම ගනිමු. කතංච භික්ඛවේ පුද්ගලෝ උත්තානෝ හෝති ගම්බීරෝ භාසෝ. ඒ කියන්නේ කවුද මේ නොගැඹුරුයි ඒ වුණාට ගැඹුරුසේ පෙනෙන්නේ? ඔය වර්තමාන තියෙන තත්ත්වයට හොඳට ගැලපෙන එකක්. දැන් මේ තිබෙනවානේ පොයට සිල් සමාදන් වුණාම සිල් සමාදන් වුණ පැටර්න් අවස දක්වාම යාම් ඉඳීම් හිටීම් ආහාර ගැනීම ආදී මල් පහන් පූජා කිරීම ආදී මේ හැම එකක් තුළම සුදු ඇඳුම ඇඳගෙන උතුරු සළුව දරාගෙන සංවර ගමනින් බිම් බලාගෙන යන්නට එහෙම හුරු වෙලා තිබෙනවා. එතකොට එහෙම සංසුන්න ඉන්නකොට බොහොම හොඳ සිල්වත්ව ඉන්නවා කියලා තමයි දකින්නේ. භික්ෂුන් වහන්සේ සම්බන්ධෙනුත් එහෙමයි. ඒක ඊට පස්සේ මේ යාමේදී ඊමේදී ඉදිරිය වටපිට බැලීමේදී අත්පහ ඇකිලීමේදී දිගෑරීමේදී සිවුරු දැරීමේදී විනය ශික්ෂා පදවලට අනුව කටයුතු කරනවා නම් ස්වභාවයෙන්ම ඒ තථාගතයන් වහන්සේ සකස් කරලා තියෙන ඇඳුම ඔබේ ඔය ඉනට හිර කරන කලිසම වගේ එකක් එහෙම නෙවෙයි. නැත්නම් මේ කරෙන් දාගන්න ජාතික ඇඳුම කමිසේ වගේ එකක් එහෙම නෙවෙයි. ඒක ඊට පස්සේ බොත්තම් දාලා තියෙන නිසා ඉනට හිර කරලා තියෙන නිසා දිව්වට ගැලවෙන්නේ නැහැ. ඒක ඕන ඉරියව්වකට අත පහදික් කරන්න පුළුවන්. නමුත් මේ අපි ඉන්න ඉරියව්වේ අත දික් කරුවොත් පොත් දන්නාද වෙන්නේ සිවුර ගැලවෙනවා. පොත ඒක හිර කරලා තින්නේ කිහිල්ලට. එතකොට අනිත් ඔක්කොමත් ගැලවිලා වැටෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔය නික්ලේසී උතුමන්ගේ ස්වභාවයෙන් ඇති වෙන සංවර ගමන එක ඇතුළතින් එන එකක්. ඒක සංවරයටපත් වුණා වූ අය
ඒ සංවර ගමනට ගැළපෙන ආකාරයට සංවර නොවුන අය හදන්න පනවපු ටිකක් තමයි ශික්ෂාපද සංවරය කියලා කියන්නේ මම දකින්නේ. එතකොට දෙගොල්ලම එතකොට වෙනසක් නැහැ බැලූ බැලමට. නමුත් මේ කතාවෙන් පෙන්වන්නේ ඒ බඳු ඉරියව් වලින් ගත් කල ශාන්ත ගමනින් සංවර කතා බහෙන් ආදී වශයෙන් බාහිර වශයෙන් අර ඇතුළතින් සංවර වූ කෙනෙක් සම්හා සමානවම කෙනෙකුට ඉන්න පුළුවනි හුරු කරගත්තම. විතක්ද බලාගෙන ඇත බලන්නේ නැතුව යනවා නම් එතකොට ඔය හැම එකක්ම ඊට පස්සේ ආහාර වැළඳීමේ ශික්ෂාපද පවතිනවා හැම දෙයක්ම තිබෙනවා හැම. ඒවා බාහිරින් හුරු කරගත්තාම ඒ විදිහට ජීවිතය ගෙන යන්න පුළුවන්. වැලු බැල්මට එතකොට හරිම සංයමයෙන් යුක්තයි සංවරයෙන් යුක්තයි කියලා පෙන්වන්නේ. ඒ තමයි ගැඹුරුයි. පෙනුවෙන් ගැඹුරුයි. නමුත් මේක ඊළඟ මොකද්ද පෙන්වන්නේ? එසේ වුවත් එම පුද්ගලයා අපි මේක පස්සේ විග්‍රහ කරමු දැනට වචනෙන් විතරක් කියලා. මේ දුකයයි මේ දුකට හේතුවයයි මේ නැති වූ තැනයි මේ මාර්ගයයි කියන එක දන්නේ නැහැ. මෙසේ මේ පුද්ගලයා නොගැඹුරු වූයේ ගැඹුරුසේ පෙනෙයි. යම්සේ ජලාශය නොගැඹුරු වූයේ ගැඹුරුසේ පෙනෙයිද අන්න ඒ පුද්ගලයා මීට උපමා කරනවායි කියලා. ඉතින් මම දකින්නේ මේ සසුන තුළ සියවස් 6ක් 7ක් 8ක් තිස්සේ ගැඹුරුසේ පෙනෙන නොගැඹුරු විල් තමයි. මන්දයත් ආර්ය පරපුරෙන් අපරපුරට ආවා වූ චතුස්සත්‍ය අවබෝධය පිළිබඳ ජීවිතය තුළ දුක්ඛ නිරෝධය කිසියම් ආකාරයකින් පුහුදුන් අතරපත් වීම තුළ අතුරුදහන් වෙනවා. ආර්ය පුද්ගලයෙක් දෙන්නා වූ පැවිද්ද නැතුව යනවා. ඒක ගුරුවරයා අවබෝධය දෙන එකනේ මේ ශිෂ්‍යයාට. අනතුරුව හොයන පිරිසක් නැත්නම් සම්මුතියෙන් පදනම් කොට ගත්තා වූ සරණාගමන උපසම්පදාවෙන් හෝ එහිබික් උපසම්පදාවෙන් බැහැර වුණා වූ ඊළඟ උපසම්පදාවෙන් යුක් පිරිසක් සසුන නාමිකව රකිමින් පවින් වළක්වන සමාජයක් සකස් කරගනිමින් පුණ්‍ය ධර්මයන් නම් වූ කර්මයන් එකතු කරමින් අනාගත බුදුන් වහන්සේ දක්වා ගොස් සත්‍ය අවබෝධ කරන චතුස්සත්‍ය අවබෝධ කරන භවගාමී කුසලයට මුල් තැන දුන්නා වූ සමාජයක් තමයි තිබෙන්නේ. ඒක චතුස්සත්‍ය කටපාඩමින් නොදන්න කෙනෙක් නැහැ. වචනින් හැබැයි. මේ දුකයි කියන්න කිව්වොත් දුක හේතුව නැති උතර මාර්ගය කියලා ලියයි ඕන තරම් වෙලා. නමුත් ප්‍රායෝගික නැහැ. ඉතින් මේකේ භික්ෂුවකට හරි භික්ෂුණියට හරි උපාසක හරි කාට හරි මේ බුදුසසුනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා භාවය කියලා කියන්නේ ශ්‍රාවක භාවය. අනුගාමිකයන් කියන එක. නමුත් මේ පෙන්වන්නේ බාහිර ආකල්ප සම්පත්තියෙන් පරිපූර්ණ වුණාට ඇතුළත අවබෝධයක් නැති. බැලු බැල්මට ගැඹුරු වගේ පේනවා නමුත් නොගැඹුරුයි. ඉතින් මේකට මට මේ මතක් වෙන කතාවක් තියෙනවා. ඒක ආශ්‍රයෙන් මම කියන්නම් තවත් කතාවක් හදලා. මොකද ඒක මං කීප කතාවක් කියලා තියෙන එකක්. සාමාන්‍යයෙන් ඔය අපි දැන් මේ අඩිය තියලා යනකොට අපට කිසි අඩුවක් නැතුව අඩිය තියලා යන්න පුළුවන්නේ. නමුත් සමහර විට මම දැකලා තියෙනවා සමහර ශල්‍ය කර්ම නිසා අත් වගේ පා වගේ දෙයක් බිඳුනහම හිමත් නැත්නම් ස්වභාවයෙන්ම සමහර විට මේ එක කකුලක් කොටව උපදිනවා. දැන් එතකොට ඒ පැත්ත පාත් වෙනවා අඩිය තියෙනකොට. ඉතින් වර්තමානයේ මේකට හොඳ ක්‍රමයක් තිබෙනවා. මේ අඩුව හරි ගස්සනවා සපත්තුවකින්. එකක අඩියට වඩා අරකේ අඩියෙන් අඟලක් දෙකක් උසට තියලා. දැන් එතකොට ඒක සපත්තුව දාගත්තන් පස්සේ අපූර්වට යන්න පුළුවන්. අපි වගේම යන්න පුළුවන්. මේ සපත්තුව දැම්මයි කියලා කොට කකුලේ කොට අඩු වෙනවද? පිටපැත්තෙන් හැදුවට අරක ඇතුලෙන් හැදෙන්නේ නැහැ නේද? අන්න වගේ මේ බුදු සමයෙන් පෙන්වන සංගමය කියන එක ස්වභාවයෙන් ඇතුලෙන් එන්න ඕන දෙයක්. ඇතුල හදාගත්තාම ඇතුල හිස් කරගත්තාම තමයි මේ ගම්බීර ස්වභාවයට එන්නේ. නමුත් ඒකට අදාළ ධර්මයේ නැතුවම අර හැමෝම අර අනිකුත් ආගම් වල වගේම තමයි ඔක ඉතින් බැලුවාම
ගමනින් ඇඳුමෙන් වචනයෙන් සංකේත වලින් අදාළ පොතපතට ගෞරව දැක්වීමෙන් ආදී වශයෙන් බාහිර වශයෙන් ගැඹුරු ආගමික භක්තියක් තියෙන කෙනෙක් වශයෙන් පෙන්වනවා. නමුත් මේ මෑතදී මම අංගුත්තර නිකායේ දීපනිපාතයෙන් සූත්‍රයක් දේශනා කළා ඔබ මතක් කරගන්න. මේ ඒකේ තිබෙන්නේ මේ ද්වේමානි බික්කේ අකුසල මූලානි කුසල මූලානි කියලා. ඒක කොහොමද පවතින්නේ? ඒක යම්කිසි පුද්ගලයෙක් ස්වකීය ජීවිතයේ කාය වචී මනෝ කර්මයන්හිදී ලෝභ මෝහ දේශ මෝහ භාවිතා කරනවද? ඒ ගියයින් පසු ඔහු ඒ නිසා නිරන්තරයෙන් දැවුන සිත් ඇත්තව 10න් යුක්තව දුකින් වසයි කියලා. එතකොට ඒ දුක කියලා කියන්නේ ජීවිතේ දුකයි නෙමෙයි. ලෝභ දේශ මෝහයන්ගෙන් සිත බරිත වීම පිරියාම තමයි ඒකෙන් දුක කියලා පෙන්වන්නේ. නමුත් ඔබ දුක කියන්න කිව්වොත් කියයි ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ කියලා. ඉතින් ඒ වචනෙන් ඒ ටික කියයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලාත් කියයි. නමුත් පංච උපාදානස්කන්ධයට එන දේ තුල දුක තියෙන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා දන්නවා නම් අනාගත බුදුහාමුදුරුවෝ ප්‍රාර්ථනා කරන්නේ හෝ කරවන්නේ නැහැ. එනිසා එදත් මේ චරිත තිබිලා තිබෙනවා. දැන් ඔය පොට්ටිල හිමියන්ගේ කතාව කියලා එකක් තිබෙනවා. උන්වහන්සේ දහම් කරුණු විශාල පිරිසකට කියලා දීපු කෙනෙක්. නමුත් අධ්‍යාත්මිකයේ ඇතුළත සංවේරයටපත් වෙලා නැති බව බුදුන් වහන්සේ දැකලා ඒක අගවන්ට ළඟට ඇවිදින් වැන්දහම මෙහෙ එන්න හිස් පොට්ටිල තුච්ච පොට්ටිල කියලා කිව්වයි කියලා තියෙනවා. ඒකට මේ ප්‍රභූවරයෙක් ප්‍රධානියෙක් මාට මෙහෙම ඇයි කිව්වේ කියලා ඊට පස්සේ හොයන්න ගත්තයි කියලා කියනවානේ. අන්න වගේ මේ බුදු සසුනෙන් පෙන්වන ගැඹුරුකම හදවතෙන් එන්න ඕන එකක්. හදවතෙන් එන්න නම් හදවතෙන් හරි සිතින් හරි ඇතුළතින් එන්න ඕන දෙකක්. එහි පුරවලා තිබෙනා වූ කැලිකසල කෙලස් හිස්සලා යන්න වෙනවා. ඒක තේරුම් අරගෙන ඒ අනුගාමී ප්‍රතිපදාවට බැහැලා නැහැ. ඒක තමයි පෘථග්ජන භාවය තුළ ආගමික බවක් මේ පෙන්වන්නේ දෙපැත්තෙම. ඉතින් ඒකේ පැහැදිලි කිරීම ඕනනම් හොයාගන්නත් පුළුවෙනි. ඒ සංගමය මොනවා හරි කාරණයක් නිසා ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් නැවුස්සුනහම බිඳිලා යනවා. උපාසකාවට හෝ උපාසිකාවට එහෙමකින් ගෙදර ගියාපුවාම සල්ලි හොරකම් කරලා හරි පොලොස් කඩලා හරි නැත්නම් ගේට්ටු ඇරලා මොන ගිනින් නම් ඊට පස්සේ මායම් වෙන්න පුළුවන්. ගුරු ශිෂ්‍ය සම්බන්ධය අතර යම්කිසි අනෝමනාපයක් දුරුදිග ගියොත් එහෙනම් මට මතකයි පසුගිය වසර 10කට විතර පෙර යම්කිසි සිදුවීමක් සිදු වුණා. ශිෂ්‍යයා ගුරුවරයාට වෙඩි තබා පලා ගියා. පලා ගිය ශිෂ්‍යයා දුම්රින්නට මිය ගියා. අන්න. එතකොට වෙඩි තබා පලා යන්නේ ඇඳුමින් සංවර වුණාට ඇතුළතින් මොකක්ද ඒකට කියන්නේ ව්‍යාපාද විතර්කේ පාලනය කරගන්න බැරුණු නිසානේ. එතකොට දෙන්නටම සිද්ධ වුණේ හොඳක් නෙවෙයිනේ. අන්න ඒ විදිහට මේ දුක කියන එක Taman තුලින් දකින්න ඉගෙන ගන්න පෙළදහම උදව් කරගෙන. ඕක පාඩම් කරගත්තට ගිරවෙක් වගේ දුක දකින්නේ නැහැ කවදාවත්. ඒ නිසා අනාගත බුදුසසුනක නිවන් ප්‍රාර්ථනා කරන හැමෝම ඒ වැඩේ කරන්නේ නැහැ මේ දුක හේතුව දන්නවා නම් නැතුව තැන දන්නවා නම්. මොකද බුදුන් වහන්සේගේ සූත්‍රවල පෙන්වන්නේ මේ ජීවිතයේදීම දුක් කෙලවර කරගන්නේය. දුක් දන්නවා නම් කෙලවර කරගන්න ඕනනේ. මෙන්න මේ විදිහට එක චරිතයක් පෙන්වනු ලබනවා. ගැඹුරු වගේ පෙනුනට ගැඹුරු නෑ. අපිට තේරුම් ගන්න ඕන බාහිර වශයෙන් ප්‍රදර්ශනය කරනවා භික්ෂු හෝ භික්ෂුණී හෝ උපාසක උපාසිකා හෝ දැහැමි ගතිය. නමුත් ඒකට කියන්න තියෙන්නේ මේ අර දඟ මල්ලක් කියනවා වගේ සමහර දරුවන්ට කියන්නේ දඟ මල්ල කියලා. ලෝභ දේශ මෝහ පිරි අටුවක් හංගලයි තියෙන්නේ මේ ඇඳුමෙන්. අවශ්‍ය වෙලාවට මතු වුනහම අර සංයමේ සංවරය බිඳී යනවා. මේක හංගන්න බෑ. තිබෙනතුරු එනවා. නමුත් තේරුම් ගත්ත පුද්ගලයාට තිබෙනතුරු එන එක කරදරයක් නෙමෙයි අයින් කරගන්න. තේරුම් නොගත්ත පුද්ගලයාට තිබෙන එක එන එක
තවදුරටත් දුකටපත් වෙන්න ඒකට එකතු වීමෙන් තමන්ගේ සංයමය නැති කරගන්න පාරක්. ඒ නිසා මේ විග්‍රහයේ මේ ගැඹුරුසේ පෙනෙන නොගැඹුරු විල හොඳ එකක් වශයෙන් අපිට නිර්දේශ කරන්න බෑ. ඔය එකින් එක කියාන ගින් අන්තිම එකට ගැඹුරට මම ගොඩක් දේවල් කියාවි. කතංච බික්කවේ පුද්ගලෝ ගම්බීරෝ හොති උත්තානෝ භාසෝ. ඊළඟ එක. මහණෙනි කෙසේනම් ගැඹුරු වූයේ නොගැඹුරුසේ පෙනෙන්නේ වේද? එතකොට ඒකෙදි අර ඉහතින් සඳහන් කළ පරිදිම භික්ෂු භික්ෂුණී උපාසක උපාසික හැම කෙනෙක්ම ඒ බාහිර වශයෙන් හිතට අරගෙන මේ රඟපාන්නේ නැහැ. අරක ඇත්තම රඟපෑමක් මම දන්න ආකාරයට. සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ සැහැල්ලුවෙන් ජීවත් වෙන හේතුව ඇතුළතින් තමන් ළඟ සැහැල්ලු නොවෙන්න තියෙන හේතු තුනී වීම හෝ ඒවා එනතුරු බලන් ඉන්න එක. හැම වෙලාවෙම බලෙන් යට කරගත් එකක් වෙනුවට එදිනදා ජීවිතයේදී සැඟවී තිබෙන කාරණා එළියට ආවම ඒක සිහියෙන් දැකලා අයින් කරගන්න පාරේ ඉන්නකොට එයාට හැම වෙලාවෙම මේ ඒව කියන ඉරියව් සියල්ල 100%ක් සංවරයින්ට ඕන නැහැ. එයාට ඉන්න ඕන විදිහ තමයි අපි මේ පදස්වල පෙන්වන්නේ අර uppannam kama itakkam uppannam ව්‍යාපාද itakkam උපන් වෙලාවේදී උපන් මොහොතේදී තමයි ඔහුට අවශ්‍ය දේ පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ මොහොත උදා වෙනතුරු සැහැල්ලුවෙන් ඉන්න ගන්නවා. එතකොට මොකද පෙන්වන්නේ? ඇතැම් පුද්ගලයෙක් අර කියන විදිහට උපාසක භාවයේදී නම් උපෝසත සීලය සමාදන් වෙලා ඉන්න ගමනේදී සැහැල්ලුවෙන් සරලව ඉන්නවා අර කියන විදිහට සංයමයෙන් බිම් බලාගෙන කතා නොකර ආහාර ගන්න ඒ වගේ පිටින් හදාගත්ත සංවරයක් නෑ සරලයි. එතකොට ඒකට පෙන්වනවා පැවිද්දේ නම් ඒත් එහෙමයි සාමාන්‍ය විදිහට ඉන්නවා. 아무තුවෙන්ම සිල්වත් අය අඟවන්න 아무තුවෙන් දුස්සීලකමකුත් නැහැ අසංවරයකුත් නැමන විශේෂයෙන් හදාගත්ත 100%ක්ම ශික්ෂාපද සංවරයට අනුව කටයුතු කරන කියන එකෙන් බැහැරව ඉන්නවා. දැන් වර්තමානයේ අපි වුණත් අපේ මුල් කාලය තුල ඔය හැඩ ගැසුනේ ඔය ශික්ෂාපද සංවරයට අනුව තමයි. නමුත් අචාන්චා හිමියන්ගේ පොත්පත් කියවාගෙන එනකොට තේරෙනවා මේ ශික්ෂාපද ඔක්කොම ටික පාඩම් කරන එකක් පාසා ශික්ෂණයටපත් උනත් බාහිරින් හදන වැරුණාම අර කකුලට කොට කකුලට සපත්තු දාන වැරුණාම කකලි කොටේ ඇදෑරෙන්නේ නැහැ කියලා එකලාට. අන්න ඒ වගේ මේක ඇතුළත තියෙන දෝෂයක් මේ පිටට එන්නේ විතර්ක වශයෙන් ඇතුළත දෝෂය හදාගන්නේ කොහොමද කියලා තේරුම් අරගත්තාම ඒ ගැන අවධානයෙන් ඉන්න එක තමයි මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිම සතු සිහියෙන් කටයුතු කිරීම කියන වචනෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. එතකොට එහෙම භික්ෂුවෙත් එහෙම සාමාන්‍යයෙන් අසංවරයකුත් නැති අධිසංවරයකුත් නැතුව ජීවත් වෙන බවක් මේ පෙන්වන්නේ. එහෙම ඕන කෙනෙක් කොහෙපා කෙනෙක් නෙමෙයි මේකේ පෙන්වන චරිතය අනුව. ඒ වචන ටිකක් ඕනනම් තිබෙනවා. ඉතින් කියන්න ඔබට මේ ඒක ඔබ දන්නවා ඇති. ආලෝකිතම් විලෝකිතම් සම්මඤ්ඤිතම් පසාරිතම් පටි සංඝාපටි සංඝාති පත්ත චීවර ධාරණං කියලා පෙන්වන්නේ ඔය ඒ වචන ටික තමයි ඉදිරිය බැලීමේදී ආපසු වීමේදී ඉදිරිය බැලීමේ පසු බැලීමේදී අත්පා හැකිලීමේදී දිගෑරීමේදී මේක නම් සමහරට පැවිද්දන් සඳහා සංගල පහ සිවුරු දැරීමේදී ප්‍රසාද එළවන සුළුයි. උපාසක කෙනෙක් නම් ආහාර ගැනීම ආදී කාරණාවලදී එසේ සංයමයෙන් යුක්තයි. ඒක සංයමයෙන් යුක්ත වෙන එක වැරදි එහෙම කියනවා නෙවෙයි මේ පෙන්වන්නේ. එහෙම වෙන එක තමයි අවශ්‍ය. නමුත් මේකෙන් පෙන්වන්න හදන්නේ ඒ වැඩෙන් අදාළ දෙයක් කරන්නේ නැහැ කියන එක. නමුත් එහෙම පිටින් පෙනුනට ඔහු සදහම් හදාරලා දුක කුමක්දයි දන්නවා. ඒකට හේතුව ලෝකේ තියෙන එකක් නෙවෙයි කියන්නත් දන්නවා.
ඒ නැති වූ තැන පිළිබඳවත් ඉස්කෝලේ ගිහින් පාඩම් කරගෙන දන්නව නෙමෙයි මම මේ කතා කරන්නේ අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන්. මාර්ගයේ යෙදිලා ඉන්නේ. මාර්ගය දන්නවා කියන එකේ තේරුම හැම මොහොතෙම මාර්ගයේ යෙදිලා ඉන්නේ. එතකොට ඒ ගැඹුරු ඉවිල පේන්නේ නොගබුරුසෙද. බැලු බැලමට පේන්නේ නැහැ. දැන් මට මතකයි මේ සෙන් කතාවල තියෙනවා මේ බුදු කෙනෙක් නගරයට එනවායි කියලා කෙනෙක් බුදු කෙනෙක් කියලා කල් බලන් ඉන්නවායි කියලා. බලන් ඉන්නවා. ඉතින් බලන් ඉන්නව නෑ කවුරුත්. අම්බලමක හිඟක්නෙක් නිදාන ඉන්නවලු. ඒක කවුරුත් ගණන් ගත්තේ නැහැ. ඒ දවසටම බුදු කෙනා ආවේ නැහැ. කොහොම ඉතින් එනකොට ආවේ නැහනේ කියලා. පහුවදා කතා කරනකොට ඇයි දැක්කේ නැද්ද අර අම්බලෙම හිටියා. අර ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ පිටින් කෙනෙක්. නමුත් නිමිලා තියෙන්නේ ඇතුලේ. අර අගමහා පඬිත බලංගොඩ ආනන්දමත් නාහිමියන් තරුණ කාලේ කතාවක් කියනවා. විහාරස්ථානයක් සූදානම් කරලා ධර්ම දේශනාවකට. දැන් ඉතින් බොහොම ඉහළ තැනකින් ඉහළ විදිහට දේශකින් වහන්සේ වඩිනතු බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මේ වෙලාවට කබල් පරණ සිවුරක් ඇඳගත්ත කෙනෙකුත් පයින් යනවා පන්සලට. බණහන් ආවා කියලා හිතාන වෙන්නේ නැති ඉතින් උන්වහන්සේත් පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා. දැන් ඉතින් වෙලාව බලනවා දේශකින් වහන්සේ ගාම්භීර විදිහට වාහනයකින් ආහාර මෙහෙ එන්නේ නැහැ. දැන් අන්තිමට දැන් ධර්ම දේශනාවට වෙලාව පහුවේගෙන යනවා. ඊට පස්සේ ඉතින් වෙන කෙනෙක් නැති නිසා දැන් විකල්පයට මේ වැඩලා ඉන්න ස්වාමීන් වහන්සේටවත් ආරාධනා කරන්න ඕන බණ කියන්න කියලා ධර්ම දේශනාවට වාඩි කරගත්තාම බණ කියලා විවරණකොට දන්නේ මේ වැඩලා ඉන්නේ ආනන්දමෛත්‍රී ස්වාමීන් වහන්සේ කියලා. ඔන්න ඕකයි මේකේ ඇත්ත. පිටපැත්තෙන් හොයන්න හදන්න බෑ. පිටපැත්තේ නෙමෙයි මේක තිබෙන්නේ. ඇතුළත හැදීමක් තමයි පිටට ස්වභාවයෙන් පවතින්නේ. ඉතින් එතකොට ඇතුළත හදාගත්තේ නැත්නම් මොන ස්වභාවයේ හිටියත් පිටපැත්තෙන් බැලුවම ගැඹුරු විලක් නමුත් ඇතුළත නොගැඹුරුයි. අපි හතරවෙනි කාරණේ තවත් විස්තර හොඳටම ගනිමු ඕක. කතංච බික්කේ පුද්ගලෝ උත්තානෝ හොති උත්තානෝහසෝ. ඒ කියන්නේ තවත් චරිතයක් පෙන්වනවා. නොගැඹුරු වූයේ නොගැඹුරුසේ පෙනෙයි. එතකොට ඉතින් දෙකම තියෙනවා. බාහිර වශයෙන් ගත් කලත් මොකක්වත් පේන්නේ නැහැ බලන්න පුළුවන් විදිහට සාමාන්‍ය විදිහටම ඉන්නවා. ඒ වගේම ඒ කියන්නේ අර යාමීම් පෙරලා බැලීම් වාඩිවීම් දිගෑරීම් ආහාර ගැනීම ආදී දේවල් ප්‍රසාද එළවන සුළු නැහැ. බැලුවම පේන්නේ නැහැ. අර අම්බල මිහිට විහි ගන්නවා වගේ. ඒ වගේම ගැඹුරු අවබෝධයකුත් නැහැ. එහෙමත් චරිත තියෙනවා සමාජයේ. ගිහි පැවිදි දෙපැත්තේ පැත්තෙම තිබෙනවා. වෙන මේ විදිහට මේ චරිත විග්‍රහ කිරීමේදී තථාගතයන් වහන්සේ ඇතුළතින් හිස් පිටතින් පිරී පෙනෙන. නැත්නම් පිටතින් හිස් ඇතුළතින් පිරී තිබෙන. ඇතුළත් හිත් පිටස්තරත් හිස්. ඇතුළිනුත් පිරුණු පිටිනුත් පිරුණු කියන චරිත හතරක් විග්‍රහ කරනු ලබනවා. එතකොට ඒක තුළ නිදහසක් තියෙනවා මේ පිටතින් හිස් වුණාට ඇතුළත පිරී තිබුණත් වැඩේ නම් කෙරෙනවා. ඒක තමයි මම දකින්නේ ඔය කියන විදිහ අත්පා බැඳ දැමූ හිර කරපු ජීවිතයක් නෙමෙයි මේකේ තියෙන්නේ. තේරුම් ගත්තාම අදාළ මොහොතට රැවටෙන්නේ නැතුව හදාගන්න Taman සතිමත් වන්නේ නම් ඒකට වෙලාවක් කලාවක් තැනක් ඇඳුමක් නැහැ කියලා. නමුත් අපි පාරම්පරිකව දකින්නේ දැන් අපි පැවිදි කරන කුඩා සාමණේර ශිෂ්‍යයන් වහන්සේ නමකටත් දෙන්නේ සාමණේර බණ දහම් පොත. ඒකේ 571 කියා ටික නැත්තම් ශික්ෂාපද ටික පාඩම් කරවන්නේ. පාඩම් කරනවා විතරක් නෙමෙයි ඊට පස්සේ ඒ විදිහට ඉන්න ඕනේ කියලා. අර
සෙල්ලක්කාර දඟකාර ළමයාගේ කාය වචී මනෝ සංවරය හදන හැටි තමයි මේ පෙන්වන්නේ. ඒක වැරදක් නෙවෙයි. පුද්ගලයෙක් වශයෙන් මේ බාහිර සංවරය භික්ෂුව තුළ, භික්ෂුණිය තුළ, උපාසකයා තුළ, උපාසිකා තුළ තිබෙන්න වෙනවා. නමුත් තේරුම් ගන්න ඕන බාහිරින් සංවර වුණාට ඇතුළත හැදුවේ නැත්නම් අදාළ මොහොතේදී මේක විඳ වැටෙනවායි කියලා. ඉතින් ඔయిత වඩා ලොකු දෙයක් කරපු කෙනෙක් දේවදත්ත කියලා කියන්නේ. ඒ කියන්නේ බාහිරින් විතරක් නෙවෙයි අධ්‍යාත්මිකිනුත් කෙලෙස් යටපත් කරලා වෙනම හැකියාවක් උපදවා ගත්ත කෙනෙක්. නමුත් ලෝභ දේශ මොහ බලවත් වීමේදී ඒක බිඳ වැටිලා ලෝභ දේශ මොහ වලින් යන්න ඕන ගමනනේ ගියේ. ඒ නිසා මේ බුදු සමයේ ක්‍රියාකලාපය ලෝභ දේශ මොහ බලවත් වීම කියන කාරණාව වශයෙන් තමයි දුක දකින්න ඕන. ලෝභ දේශ මොහ ඡේවීම තමයි දුක නැතිවීම වශයෙන් දකින්න ඕන. ජීවිතයේ දුකයි, ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි කියක පාඩම් කරපෙක කියා ඉන්නේ නැතුව. අපිට වෙලා තියෙන එක තමයි. දුක මොකක්දයි අපි දන්නේ නැහැ. ජීවිතයේ දුකයි කියනවා නැත්නම් ලෝකේ දුකින් පිරී යත කියලා කියනවා. මෙසේ බාහිර ස්වභාවයෙන්ද සිත් ගන්නාසුළු නොවේ. දුකත් හේතුවත් නැති උතනත් නොදනි. මෙසේ ඒ විල යම්සේ නොගැඹුරු වූයේ නොගැඹුරුසේ පෙනේද මහණිම මෙම පුද්ගලයාත් එසේයයි කියමි. දැන් අපි අගට ආවහම ඊළඟ එකේදී අදාළ කාරණා ටික ඔක්කොම ගන්න වෙනවා. කතංච බික්කවේ පුද්ගලෝ ගම්බීරෝ හෝති ගම්බීරෝ භාසෝ. කොහොමද මහණෙනි මේ ගැඹුරු ඌයේ ගැඹුරු පෙනුම ඇත්තේ? අන්න එතකොට ඒකෙන් පෙන්වනු ලබනවා අර ඉරියව් පැවැත්වීමේදීත් අදාළ සංයමයේ තිබෙනවා. ඉරියව් පැවැත්වීමට අවශ්‍ය අවබෝධය ඇතුළත තියෙන බැවින් මේ පිරට ඇවිදින් තියෙන්නේ ඇතුළත සංවරයයි. ඔය ආරණ්‍ය සූත්‍රයේ පැහැදිලි කරව අදහරනවානේ මේ අනිකුත් ආගමික ශාස්ත්‍රවරු නැත්නම් ගෝලයෝ අපිරිසුදු ඇඳුම් ඇඳගෙන කෙහෙරවුල් වවාගෙන අපිරිසුදුසේ ජීවත් වෙනවායි කියලා. බුදුන් වහන්සේගේ විමසන ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ පිරිසුදු ඇඳුම් ඇඳගෙන පිරිපුන් මොහොනින් යුක්තව ජීවත් වෙනවායි කියලා. එක වෙලයි වළඳන්නේ කොහොමද මෙහෙම මේ සංයමයෙන් ඉන්නේ කියලා. එතකොට උන්වහන්සේ දීප උත්තරය තිබෙනවා උන් ඔය ඇතුළතින් හැදෙන්න ඕන කාරණාව. ඒක මෙතෙන්ට අදාළ නැහැ. නමුත් ඒකේ පෙන්නනවා අතීතං අනුසෝචන්ති කියලා. වර්තමාන මොහොතට අතීතය එනකොට ඒක කෙනෙක් දෙයක් තැනක් කොට විඳවන්නේ නැහැ. ඒක මරණ සිතුවිල්ලක් වශයෙන්ම දකිනවා. ඒ වගේම අනාගතය පිළිබඳ ලොකු සිහින මැවිල්ලක් පිළිබඳ සිතුවිලි වල ජීවත් වීමකුත් නැහැ. හමු වෙන මොහොතේ ඇහැට කනට නාසයට හමු වෙන මොහොතේ ඒක නිසා උපදින කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයට එකතු වුණොත් සිහිය නැහැ, එකතු නොවෙනවා. පච්චුප්පන්නේන යාපෙන්ති කියන්නේ ඒකයි. හමු වෙන දෙයින් හමු වෙන දේට අහු වෙන්නේ නැතුව ඒ බැහැර කරමින් ඉන්නවා. එහෙම නැත්නම් එහෙම කරලා ඉන්නවා. එතකොට ඒ පුද්ගලයාට වර්තමානයේ හමු වීමක් කරනහම ඒ හමු වෙන විට අතීතෙන් එන්න ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් නැතිකොට ඔහු නොසන්සුන් වෙන්නේ නැහැ. අන්න වගේ මේ ලෝකේ ජීවත් වෙනකොට බාහිර කාරණා නිසා කලබල නොවන තැනකට කලබල වෙන්න තියෙන කාරණා ටික සිතින් ඉවත් කර ගැනීමේ ප්‍රතිපදාවක් ජීවිතය තුළ මනුස්සෙන්ට ලබා දෙන එකක් මේ බුදු සමයෙන් පෙන්වන්නේ. එහෙනම් ඔබට මේකේ ප්‍රතිපදා දෙක වෙන් කරන්න පුළුවන්. එකක් නොගැඹුරු ඌයේ නොගැඹුරුසේ පෙනෙයි. එකක් නොගැඹුරු ඌයේ ගැඹුරුසේ පෙනෙයි. මේ දෙකෙන්ම වැඩක් නැහැ. දෙක නොගැඹුරුසේ පෙනෙයි, ගැඹුරු ඌයේ වෙයි. ගැඹුරුසේ පෙනෙයි, ගැඹුරු ඌයේ වෙන්නේ. ඒ කියන්නේ
ගැඹුරු වුණොත් නොගැඹුරුසේ පෙනුනට කමක් නැහැ. අන්න අර එදිනදා ජීවිත ගත කරන මේ චරිතවලට ඔය කියන බාහිර සංවරයෙන් ඉන්න බෑ. භික්ෂුවක් ඉන්න සංවරයෙන් හාන පෝරු ගාන කෙනාට බස් අතේ ලෝන කෙනාට ගොවිතැන් කරන කෙනාට ඉන්න බෑනේ. ඒ නිසා මේ බාහිර ක්‍රියාකාරකමක යෙදීම තුළින් මා දකින්නේ නැහැ තේරුම් ගත්ත පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවරයට බාධාවක් වෙනවා සහ ඒක හදාගන්න බාධාවක් වෙනවායි කියලා. මොකද ඔහු අර කුරුරට වැසියන්ට වදාළ පරිදි යාමීම් පෙරලා වැලීම් ආදී සියල්ලෙදී සතියෙන් හිටිය කියලා තියෙනවා. ඉතින් අපි හිතන්නේ යාමීම් පෙරලා බැලීම් ආදී වල සතියෙන් හිටියා කියලා යනවා ඉඳ ගන්නවා කියලා හිතුවයි කියලා තමයි අපි පරිවර්තන වලින් දැකලා තියෙන්නේ. ඉරියව් පැවැත්ීමේදී ඉරියව්වට සිහින් ඉදීම කියන එක. මෙතන තමයි හිර වුනේ. ඉරියව් පැවැත්ීමේදී මොකටද සිහියෙන් ඉන්න ඕන කියලා අපි ඉතිරි කාරණාවලදී හොයාගනිමු. එතකොට අන්න ඒක තමයි අර පොයේ දවසේ උපාසක ආකල්පය තුල හෝ භික්ෂු ආකල්පය තුල බාහිරෙන් ඒ ගැඹුරු එකේ ඉන්න පුළුවන්. නමුත් දෙදෙනාම ඇතුළතින් ගැඹුරු වෙන්න ඕන. ඒකෙදි. නමුත් අර සද්ධර්මයේ හැම නොවන සමාජයක් තුළ පිටපැත්තෙන් තමයි ගැඹුරු සේපෙන්නේ ඇතුළත හිස් නැත්තම් නොගැඹුරුයි. මේ ඇතුළත නොගැඹුරු වීමේ ස්වභාවයම තමයි මේ සසුන තුළ ඔය කියන්නේ අනාවැකි මේ දැන් සද්ධර්මයේ පිරිහීගෙන යන කාලේ කියලා Tamanට බාර ගන්න එක අනුන්ට බාර දීලා ලෝකෙට බාර දීලා හරියට මේ සද්ධර්මයේ ලෝකේ ගස්වැල් වලින් පිරිහිනවා වගේ සද්ධර්මයේ කොහොමද බබලන්නේ මිනිස්සු අනුගමනය කළොත් පිරිහෙන්නේ කොහොමද අනුගමනය නොකළොත් එතන බුදුන් වහන්සේ වදාරනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ අය බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාවක් නැද්ද? ත්‍රිශික්ෂාවට ගෞරවයක් නැද්ද? වුණුන් වාද කරගන්නවද? ඒ තමයි සතන පිරිහෙන මාර්ගය. ඔවුන් ආධ්‍යාත්මික වශයෙන් ශික්ෂණයටපත් වෙනවා දේ සසුන රැකෙන මාර්ගය. ඉතින් අපිට මේ සතන පිරිහෙන මාර්ගයට වෙලා මේ සම්පප්පලාප කීකේ ආින්න නෙමෙයි ඕන. බුදුන් වහන්සේට සහ ඒ සදහම් ලෝකෙට අවශ්‍යතාවය පිළිබඳ අල්ප හෝ ඕනකමක් තිබෙනවා නම් ඒක විනාශ නොකර ඉදිරි පරම්පරාවට දෙන්න අර ධම්මෝහවේ රක්කති ධම්මචාරීනේ. තමන් ධර්මය මේ ඇතුළතින් රකින්න කෙනෙක් බවට පත් වෙන්න වෙනවා. අනේකයි මෙතන පැහැදිලි කරන්න ඕන කාරණාව. මේ සූත්‍රයට අනුව නම් ඒ ගැන පැහැදිලි කරන්න තියෙන්නේ මේ හතර දෙනාටම දෙන්නෙක් නම් දන්නේ නැහැ කියලා තියෙනවා. නමුත් ඔබට මා මේ කතා කිරීමේදී නම් මේ පිටින් ගැඹුරු නොවනත් ඇතුළත ගැඹුරු වෙන්න ඕන. ගැඹුරුසේ පෙනුනත් ඇතුළත ගැඹුරු වෙන්න ඕන. එහෙම වෙන්නේ කොහොමද? ඒක තමයි අපිට ඉගෙන ගන්න තියෙන කාරණා. අර නොගැඹුරු එකේ කාරණාවක් නැහැනේ. නොගැඹුරු එකේ ස්වභාවය මොකද? ලෝකේ ජීවත් වෙනකොට ඒ කාරණා හඳුනා ගන්නවා. ඉතින් ආපහු එදිනදා ජීවිතේ ගත කරනවා. අදාළ දේවල් ගැටෙනකොට චිත්තාභ්‍යන්තරය තබා තිබෙනා වූ කාම ව්‍යාපාද විතරක හට ගන්නවා. ඒවට එකතු වෙලා ජීවිතය අවුල් කර ගන්නවා. ප්‍රශ්න හදා ගන්නවා. ඒ නොගැඹුරු ජීවිතය තමයි මා දකින්නේ මේ රට පුරා ලෝකේ පුරා. හැමෝම මේ කොක්ක දාගන්නම බලන් ඉන්නවා හැම එකේදීම. මේකට මේ හේතුව බාහිර කාරණා කෙනෙක් බැනපු එක ගහපු එක පාඩුවක් වෙච්ච එක වැස්ස වැටුන එක අවුව ආපු එක බඩුමිල ඉහළ ගිය එක කියලා ඔය වගේ විවිධ කාරණා මත අපි මේ නොසන්සුන්කම භාවිතයට ගන්නවා. නමුත් ඒකෙන් ප්‍රදර්ශනය කරන්නේ අදාළ ගැටලුවකදී සංයමයෙන් මුහුණ දෙන්න ඒ ගැටලුව දුරදිග නොයා විසඳ ගන්න තරම් මානව හිතවාදී බවක් ඒ බඳු ගැටුම් ඇති කරගන්න කාටවත් නැති බව. දැන් තථාගතයන් වහන්සේගේ සමහර සූත්‍රවල පෙන්නනවානේ යම් කිසි පුද්ගලයෙකුට කෝපය උත්සන්න වී තියෙන බව දන්නවා නම් ඔහු සමග කෝපයෙන් කතා නොකර ඔහුගේ කෝපය සංසිඳවන්නට කතා කරන එක මිනිසාට දක්වන ආදරය කියලා. ඒ මොහොත රත් වෙන වතුර හැලියක් ඕක උතුරා ගියොත් ඔක්කොම පිච්චෙනවා. ඒකට තවදුරටත් ගින්දර දාන්න නැත්නම් ටිකක් වෙලා යනකොට නිවෙනවානේ.
ඒ වගේ ඒ බඳු අවස්ථාවක දෙපිරිසම රත් වුණ පුද්ගලයෝ වුණොත් ඒකේ ප්‍රතිඵලය ඒ වගේ තැනක අපි දකිනවා. නමුත් එතන මිනිස් සමාජයට ආදරය කරන පුද්ගලයෙක් හිටියොත් ඔහුගේ ඒ ස්වභාවය දන්න නිසා ඔහුගේ ස්වභාවයේ Tamanට සිදුවෙන වරදක් පාපයක් මදිකමක් වශයෙන් දකින්නේ නැහැ. ඒ සංසිඳවන්ට මේ අවස්ථාවේ නිවත් වීම බැලු බැලමට පරාජයක් පිළිගැනීම වගේ තමයි. ඒක තමයි සැබෑම මානව හිතවාදය කියලා සමහර සූත්‍රවල පෙන්වා තිබෙන්නේ. ඒ නිසා මේ සූත්‍රයට අනුව අපි දැනගන්න ඕන අර පාසල් පොතෙන් දුක මොකක්ද කියන එක නෙමෙයි. දුක මොකක්ද? දුක මිනිසාගේ චිත්තසංතානෙහි ලෝභ, දේශ, මෝහ මුල් කොටගෙන කරන්න තියෙන පාප කර්මයන් කිරීමෙන් ඒවා නිසා මතක් වෙන කැටෙන පශ්චාත්තාපය. හැම විටම සමාජ ලෙන්ගත්කමක් නැතුව රිදවන්ටම, පහර දෙන්නටම, පලිගන්ටම, ගමෙන් එලවන්ටම, දුබල කරන්නම ඒ විදිහට ඒ ඇතුළත පෙන්වන්නේ පුද්ගලයෙක් තමන්ගේ කය වචන සිත ලෝභයට, දේශයට, මෝහයට නතු කරගෙන නැත්නම් කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ මම වශයෙන් අරන් කටයුතු කරනවා. දැන් මේ ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතයේ මුල සිට අග දක්වාම චිත්තාභ්‍යන්තරය නොසන්සුන් වෙනවා, බලවත් වෙනවා. එතකොට ඔහුට සැනසෙල්ල ඉන්න බෑ ඊට පස්සේ. මන්දයත් බාහිර හමු වෙන හැම කාරණයක් නිසාම චිත්තාභ්‍යන්තරයේ මේක උපදිනකොට ඒකේ දැවිල්ල තැවිල්ල තියෙනවා. අන්නේ චිත්තාභ්‍යන්තරයේ හටගන්නා වූ හැඟීම් වලින් ඇති වෙන දැවිල්ල දුක බව තේරුම් ගන්න. අර වචන පාඩම් කර කර ඉන්නතු. එතකොට ළමා කාලයේදී මේ ස්වභාවය අඩුයි. පෘථග්ජන ස්වභාවයෙන් මහලු කාලය දක්වා ගියොත් එහෙම එයාම සතුටින් හිටපු පුද්ගලයාම බොහෝසේ පශ්චාත්තාපෙන් දුකින් ඉන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. විසාකාවෙනි ජීවත් වෙන්න ගිහින් යම් කිසි කාරණයක් ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් දුක් 100ක්. ඇලෙන කරුණු කියන එකෙන් පෙන්වන්නේ චිත්ත අභ්‍යන්තරයට තබා ගන්නට යොදා ගන්න කරුණු කියන එක. අන්න මේක තමයි මේ කෙටියෙන් කියනවා නම් අර වචන වලින් පෙන්වන මේ දුක එන්නේ පංච උපාදානස්කන්ධය තුල කියන එක. ඔතේ පංච උපාදානස්කන්ධයනේ කය කියලා ගත්තාම කොහොමද දුක විග්‍රහ කරන්නේ? ඒක හටගන්නේ කොහොමද කියලා පෙන්වලා තිබෙනවා. ඔබ මේ බාහිරෙන් හම් වෙන කරුණක් සමග ඇලිලා ගැටිලා මුලා වෙලා අවසන් කරන්නේ නැතුව චිත්තාභ්‍යන්තරයේ හේතු තියෙනවා නම් අනුසේති කියලා කියනවා. යම් කොබික්කවේ අනුසේති. තැබුවහම එයින් දුක හටගන්නේ කියලානේ පෙන්වන්නේ බාහිර ලෝකෙ නෙමෙයි. තේන සංකම් ගච්ඡති කියන්නේ ඒ තැබුව එක නිසා තමයි පස්සේ පංච උපාදානස්කන්ධය හටගන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ ඒකයි. තේන එයින් පංච උපාදානස්කන්ධේ නම් දුක පංච උපාදානස්කන්ධය හටගන්නේ බාහිර කාරණා නිසා නෙවෙයි. බාහිරයේ තියෙන පුංචි ප්‍රත්‍ය විතරයි තමන් ඇතුළත තබා තිබෙන එකෙන්. තණ්හා අනුසයෙන් තණ්හාව හටගනී. අනේ විදිහට කෙටියෙන් කියනවා නම් එමයි වචනේ ගන්න ඕන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඔබ දුකයි නෙමෙයි, ජීවිතේ දුකයි නෙමෙයි, ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකෙ සමග ගැටෙන විට මේ ලෝභ මොහ සහිත, ද්වේෂ මොහ සහිත හැඟීමක් හිතට ආවනම් ඒකේ තිබෙනා වූ රාගය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නිසා ඇති වෙන දැවිල්ල තමයි මේ ආතතිය නැත්තම් දුක කියන්නේ. කුමක්ද ඒක? ඒක කොහෙන් ඉපදුනත් රූප වේදනා සංඥා සංකාර පහ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කෝකෙන් ඉපදුනත්. නමුත් ඒක තුල පවතිනවා Taman හදාගත්ත අතීතයේ එන එක. හෙවත් මමත්වෙන් ගත්ත පුරුද්ද නිසා Taman හදාගත්ත අතීතයේ තෙන්ට එන එක. තරහ වුණොත් තරහ එනවා. වෛර කරොත් වෛර එනවා. පලිගන්නේ දහසක් තිබුණොත් උපදිනවා. හර ඒවත් තැබුවාම නැවත ඉපදුනහම ඒකේ දුක නෙමෙයි විඳින්නේ. ඉතින් නැවත ඉපදීමේ දුක ඉස්සරහා ජීවිතේ බලන්නේ නැතුව, ඉස්සරහා ජීවිතේ බලලා නැවත ඉපදීමේ දුක බලන්නේ නැතුව මේ ලෝභ දේශ මොහයන් චිත්තාභ්‍යන්තරයට ගත කරපුවම ඊළඟ මොහොතේදී එදිනදා කටයුතු කිරීමේදී මෙන්න මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හට ගැනීම තමයි නැවත ඉපදීමේ දුක. එමයි දුක දනීද කියලා කියන්නේ. දැන් ඒකට හේතුව අවුවද වැස්සද පින්නද? බාහිර සමාජයේද? නෑ.
අන්න මිනිසාගේ දැක්මේ ඔබ නොසන්සුන් කරන්නේ අසල්වාසියෙක්, දරුවෙකුගේ අසංවරකමක්, මාගියෙකුගේ නීති විරෝධීකමක්, සේවකුගේ කම්මැලිකමක්, එහෙමත් නැත්නම් ගොයන් හිටවන්න බලන් ඉන්නකොට වහින්න නැතුව වතුර නැති වෙච්ච එක, ගොයන් කපන්න බලන් ඉන්නකොට සතියක් දෙකක් වහින එක වැරදි. අන්න මිනිසුන්ට බාහිර පරිසරය වැරදි. බාහිර පරිසරය Tamanට හතුරු වෙලා. ඉතින් දොස් කියනවා. ඉරයි හදයි වැඩු අම්මයි තාත්තයි පරිසරයයි මේ විදිහට පෘථග්ජන මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා. මොකද ඔහුට ඔහු වැරදි පේන්නේ නැහැ. අනිත් පරිසරය තමයි Taman මේ தත්ත්වයටපත් කළේ කියලා. නමුත් පරිසරය හැමදාමත් නිහඬයි. හැමදාමත් සුන්දරයි. ඒවා සම්බන්ධයෙන් ඔබ හදාගත්තා වූ මේ ඇලීම ගැටීම අනුව මේවා ඒ හේතු යෙදෙනකොට ඔබේ ඇතුළතින් තිබිච්ච සංස්කෘතිය ඇවිදින් ඔබ දුකටපත් වෙලා. කවදාද මේක තේරුම් ගන්නේ? එතකොට ඒ දුක් හට ගැනීමට හේතුව මොකක්ද එතකොට? රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට, එහෙම නැත්නම් ලෝභයට, දේශයට, මෝහයට එකතු වී ඇලී ගැටි මුලා වී යලි හට ගන්න හේතු තැබීම. අන්න දුකට හේතුව Taman තබන්නේ. අරමුණු තියනා ලෝකේ ඒවා ඒ වෙන හඳුනාගෙන පාවිච්චි කරලා ඉවර කරන්න පුළුවෙනි. ඇලීමකින් ගැටීමකින් තොරව. නමුත් එහෙම කරන්න පුරුදුුනේ නැහැ. ඒ නිසා එන හැම එකක්ම සම්බන්ධයෙන් පෘථග්ජන පුද්ගලයා ඇලීමෙන් මුලාවෙන්, ගැටීමෙන් මුලාවෙන්, නැත්නම් ලෝභ මෝහ, ද්වේෂ මෝහ වශයෙන් තවත් එහා පැත්තට ගනිමින් ඒට එන දේට අගයක් එකතු කරනවා මම කියලා. මඤ්ඤමානය, මමත්වයෙන් ගන්නවා. ස්කන්ධ පහ විදිහින් අදාළ කටයුත්ත කරලා දීලා යන්න එන්නේ අපට ජීවත් වෙන්න පහසු සඳහා. අපි ඒක නවත්ත ගන්නවා මඤ්ඤමාණයෙන්, මමත්වයෙන් ගැනීමෙන්. අර ඇවිදින් යන්න ගිය පුද්ගලයා ඇවිදින් නිකන් යන්නේ පස්සේ හට ගන්න හේතු තියලා යනවා. අන්නේ පස්සේ හට ගන්න හේතු තබා යන එක තමයි මේ දුකට හේතු තබනවා කියන්නේ. එතකොට ඒ මොහොතේ උපදින මේ ස්කන්ධ පංචකයට එන දෙයට වෙන දේ සැප දුක් වශයෙන් විඳින්න ගිහින් ඒකට ඇලුනොත් ගැටුනොත් වේදනාපච්චය තණ්හා වෙලා අර උපාදාන භව වෙනවා කියන්නේ දුකට හේතු තියෙනවා. ඒකද ඒ උපාදාන භව වෙන එක තමයි අනුසේති කියලා කියන්නේ. ඒ අනුසේති තේන සකංගත්‍යද කියන්නේ ඒක තැබුවොත් නැවත ඉපදීමේ දුක. ඉතින් පෘථග්ජන පුද්ගලයා සමාජයේ මේ වගේ කාරණා අල්ලගෙන නැවත උපදින්න හේතු තියෙන එක තමයි ජීවිතේ පුරාම කරන්නේ. මරුණත් හිත වදින්නේ නැහැ කියලා ඊට පස්සේ අහන දකින්න හැම කාරණයක් තුළම Taman වර්තමානයේ වෙනුවට අතීතේ මතු කරගෙන මල අතීතයකට පණ දීලා ඒ මත කටයුතු කරනවා. මේ මල අතීතයේ හිතට ආපු ගමන්ම මොකද වෙන්නේ? ඔහුව අන්ධෙක් බවට පත් වෙනවා. ඔහුගේ ජීවිතේ සැබෑ දැක්ම නැතුව යනවා. එතන මේ පිළිබඳව කතා කරන සූත්‍රයේ පෙන්නනවා මේ තුනම සම්බන්ධයෙන් හරි ලස්සනට. අන්න ඒක දුක බව තේරුම් ගන්න. අනත්ත ජනනෝ ලෝභෝ, අනත්ත ජනනෝ දෝසෝ, අනත්ත ජනනෝ මෝහෝ. අර්ථීන අවස්ථා තුන. ඒ හැඟීම් තුනම විසින් සිත ප්‍රකෝපමත් කරනවා කියලා තියෙනවා. එතකොට ඒ වෙලාවට ලෝභං දේසම් මෝහං චිත්ත ප්‍රකෝපනෝ. ඒ තුළ ඇතුළතින් බයක් හට ගන්න බව මේ පුද්ගලයා දන්නේ නැහැ. බාහිර කාරණකින් නෙමෙයි මේක හටගන්නේ, මේ Tamanගේ මේ නොසන්සුන්කම බව. ඒ වගේම ඒ වගේ தත්ත්වයට ආපුවම ඒ හැඟීමෙන් වික්ෂිප්ත වුණ පුද්ගලයා අත්තං න ජානාති. ඔහුට හරි වැරද්ද අර්ථය පේන්නේ නැහැ. දහම් නොදහන්න, ධම්මං නොපස්සති. දකින්න බෑ. අන්දයත් ඒ මොහොතට ඔහු සහතේ නරං, මුසපත් වූ පුද්ගලයෙක් බවට පත් වෙලා යං ලෝභං සහතේ නරං, යං දෝසං සහතේ නරං, යං මෝහං සහතේ නරං. මේ අන්ධ භාවයයි දුක් ගෙනත් දෙන්නේ කියන එක තේරුම් ගන්නකො. දුක දුකට හේතුව කියලා පාඩම් කර කර ලියලියා ඉන්න නැතුව.
දැන් මේ අන්ධභාවය ඔබ ළඟ තිබෙනවද කියලා තේරුම් ගන්නකො. ඔබේ වයස යම් තාක් කල්ද මේ අන්ධභාවය ඔබ වැඩි දියුණු කරමින් ගනිමින් ඉන්නවා. එතකොට තේරෙනවද දුකට හේතුව අටලෝ දහම නෙවෙයි කියලා. මේ ලෝකෙ සිදුවෙන සිදුවීම් නෙවෙයි කියලා. ලෝකෙ සිදුවෙන සිදුවීම් මිනිස්සුන්ට දුක් ගෙනත් දෙනවා නම් බුදු වෙලාවත් නිදහත ඉන්න හම්බ වෙන්නේ නැහැ මේ ලෝකේ. රහත් වෙලාවත්. කොහොමද උන්වහන්සේලා නිදහසේ හිටියේ? අටලෝ දහම දුක් ගෙනත් දෙන නිසාද? නෑ අර දුකට හේතුව හිතින් අස්ක්‍රීම නිසා. මෙන්න මෙහෙම අපිව මේ උගලට අහු වෙන්නේ අපි ළඟ තියෙන දුර්වලකමක් නිසා බව තථාගතවරු පැහැදිලි කරන්න ආව නැත්නම් ඒ බුද්ධ පුත්‍රයන් පැහැදිලි කරන්න ආව ධර්ම කරුණු ශ්‍රවණය කිරීම තුළින් විසින් හදාගන්න දුකක් බව. ඒ අස්කල නොහැකි නැති කළ නොහැකි ගලක් වැනි පරම සත්‍යයක් නොවන බව. හදාගන්න දෙයක් බැවින් උත්සාහයෙන් වීරයෙන් එයින් මිදෙන්න පුළුවන් බවත් තේරුම් ගන්න වෙනවා. තේරුම් ගත්තම ඊට පස්සේ නිරෝධයෙන් මොකද්ද පෙන්වන්නේ? තණ්හාව නැති වූ තැන. තණ්හා වුණොත් උපාදාන භවයේ දුකට හේතු රැස් වෙනවා. තණ්හා නැත්නම් උපාදාන භව වෙන්නේ නැහැ. ඒක අරමුණ තුළ එහෙම කරන්නේ කොහොමද? නැති වූ තැන දකින්නේ එහෙමනේ. ඒක පොතෙන් දැකලා හරියන්නේ නැහැ. අරමුණ තුළ දකින්න වෙනවා. තණ්හා කරන්නේ මොනවටද ඔබ? ඇසෙන් කනෙන් නාසයෙන් දුවෙන් උපදින අරමුණක විඳීමට. විඳීම හොඳයි සැපයි සාන්තයි කියලා විඳීමටයි තණ්හා කරන්නේ. විඳින්නේ මොනවද? විඳින්නේ බාහිර ලෝකේ තියෙන දේවල්. කීවට තමන් හිතෙන් හදාගත්ත අර ප්‍රතිබිම්බය. මලදේ. පස්සපච්චා වේදනා. පස්සපච්චා වේදනා බාහිර ලෝකේ තියෙන එකක් නෙවෙයි. බාහිර තියෙන පුංචි ප්‍රත්‍යක් විතරයි. ඒක හැමෝටම පෙනෙනවා. ඒකට අදාළ ඇලීම් ගැටීම් ස්වභාවය චිත්තාභ්‍යන්තරයෙන් හදාගත් එකකින් එනවා. ඉතින් මේ මලදරුවෙක් කරතබාගෙන යන්නේ මලමිනියක් මේ විඳින්නේ මල අතීතයකට මේ පණ දෙන්නේ කියලා තේරුම් ගන්න නැති තාක්කල් ඒ සිතුවිල්ලට එකතු වී කෙනෙක් දෙයක් තැනක් කොට අරගෙන ජීවිතය අවුල් කරගන්න තමයි පෘථග්ජනය දන්නේ. අවුල් කරගන්නා තැනම නිදහස් කරගන්නා තැන තිබෙන බව. අර සාමාන්‍යයෙන් කියන්නේ දවල්යි රැයි බලපම දෙකක්. නමුත් ආලෝකය කියන්නේ අඳුර නැතිවීමමයි. රාත්‍රිය කියන්නේ ආලෝකය නැතිවීමයි. ආලෝකය නැතිවීමට පස්සේ අඳුර එන්නේ නැහැ. දෙක එකවර සිදුවෙන දෙයක්. අන්න ඒ වගේ මේ වරද සිදුවීමත් වරදෙන් නිදහස් වීමත් දෙකම එක තැන කරන්න පුළුවන් දෙයක්. අන්නේ ඇතුළතින් මේ දේවල් තේරුම් අරගෙන හදන පුද්ගලයා තමයි අර පෙන්වන්නේ. ගැඹුරුයි නොගැඹුරු වගේ පේනවා. ගැඹුරුයි ගැඹුරු වගේම පේනවා. නමුත් ඒක තේරුම් ගත්ත නැති පුද්ගලයා ගැඹුරු වගේ පේනවා ගැඹුරු නෑ. ගැඹුරු වගේ පේන්නෙත් නෑ ගැඹුරුත් නෑ. ඉතින් මේ චරිත විග්‍රහ කරන්නේ මේ භික්ෂු භික්ෂුණී උපාසක පිරිස සිව්වණක් පිරිස විසෙහි. අර බාහිර සංවරයෙන් හිටියට පෘථග්ජන නම් ඒ පෘථග්ජන ස්වභාවය ඉතින් ගැඹුරු වගේ පේනවට ගැඹුරු නෑ. ඉතින් මේ පිළිබඳව අපට තිබෙන අත්දැකීම් අතිවිශාලයි. මන්දයත් මේ පැවිද්දට එන්නේ ඉස්කෝලේ ගිය බුද්ධ ආගම විතරක් දැනගෙන. ඉන්පසු අපිත් කරන්නේ ඔය කියන අන් අය අනුකරණය කරමින් ඒ පැවිද්දේ තිබෙනා වූ සියලු චාරිත්‍ර ආරිත්‍ර. පළපුරුදු වෙන එක, පුහුණු වෙන එක. ඔක්කොම දේවල් ටික. සිවුරු මැසීමේ, සිවුරු පඳු ගැසීමේ, ගොටු වතු සෑදීමේ, පාත්‍රා කළු කිරීමේ, පාත්‍රා තවිකාව මෙහෙම ඉතුරු නෑ සියල්ල. නමුත් gedara තියෙන ටික වෙනුවට මේකට පුරුදු වුණොත් අන්තිමට gedara තියෙනවා සුදු ඇඳුමයි පිඟානයි මෙහෙ තියෙනවා පාත්‍රයේ සූරයි. පුද්ගලයා හැමමයි. ඒ නිසා මේ බාහිර දේවල් අවශ්‍ය නැතුව නෙමෙයි අවශ්‍යයි. නමුත් මේ වැඩේ තේරුම් ගත්තොත් gedarada වහනක මේද කියලා නැහැ. ඒ බාහිරේ නෙමෙයි ඇතුළතින් මේ කාරණා. ඒක අර නොගැඹුරු වූයේත් ගැඹුරු වෙයි කියලා කියන්නේ. ඒකයි මම මෑතදී මතක් කළේ ලස්සන උදාහරණයක් අරගෙන මංගල උත්සවයක් වටා ලොකු වැඩ කොටසක් තියෙනවා. සල්ලි මුදල් හදල් තියෙන තරමට අවුරුද්දක විතර වැඩ කොටසක් තිබෙනවා කරන්න.
Taman පමණක් නොව මව්පියන් සියලු දෙනා යොදාගෙන මේ සූදානම් වෙනවා කලක් තිස්සේ. ඒ කියන්නේ හද්ද මගුල් කනවා හැම කියලා ගීතවලත්. නමුත් වර්තමානයේ බැලුවාම මේකට මොකක්වත් කරන්න දෙයක් නැහැ. සාකිකරුවන් දෙන්නෙක් එක්ක ගිහින් කච්චිරේට ගිහින් අස්සම් කළා නම් අපි දෙන්න යොගුදී එකතු වුණා කියලා සාතිකේ හම්බ වෙනවා. ඊට පස්සේ ලෝකෙ කොහෙ ගියත් ඒක වළංගුයි. අර මොනම දෙයක්වත් කළේ නැහැ කියලා නෑ ඔන්න මූලික දේ. මේ මූලික දේ නැතුව අර මොනවා කළත් වළංගු වෙන්නේ නැහැ ලංකාවේ විවාහය. ඔය අපට වෙලා තියෙන්නේ මූලික දේ නැතුව අනිත් දේවල් කරන බෞද්ධකමක් තමයි තියෙන්නේ. අපි මේ ඔබ උත්සාහ කරන්නේ අනිකුත් දේවල් වලින් බැහැර කරන්න නෙමෙයි. ඒ යම් අවශ්‍යතාවයක් පවතිනවා. නමුත් මූලික දෙයට ගියේ නැත්නම් ඔබ අර ඇතුළට එබිලා බලන්නේ පිටින්ම කරකිනවා. බුදු සමය පිටින් ස්පර්ශ කරගෙන බුදු සමයෙන් පෙන්වන සෝයත් වේදිත නැත්නම් ලෞකික සෝයක් බවට පත් කර ගන්නවා. කම්සුවෙන් විඳින සෝයෙන්ින්ද බුදු සමයත් උදා ගන්නවා. දැන් ඔය ගීතයකින් චිත්‍රපටයකින් නැටුමකින් ඔබ ලබන්නේ ඔය සතුටක්. ආපහු බුදු සමයත් ගීත චිත්‍රපටි බවට පත් වෙනවා නැත්නම් ගීත බවට. ඒකම ආගමික කියලා ලේබල් එක ගහලා. ඒ කියන්නේ ඔබට ආයෙත් පිටින් තියනවා ගන්න දෙයක්. නමුත් මේකේ තියෙනවා අන්තිමට මේ පිටින් ගන්න දේවල් වලින් සෑහීමටපත් වෙන පුද්ගලයෙකුට කවදාවත් හොයලා ඉවර කරන්න බෑ කියලා. අන්තිමට තියෙනවා තමන්ගේම සෑහීමටපත් වීම කියලා එකක්. ඒ කියන්නේ බාහිර දේවල් නැතුවට තමන් ළඟ තියෙනවා සෑහීමටපත් වීම. එතකොට පිටපැත්තේ තියෙන දේවල් වල හොඳ හරි වාගේ නරක වාගේ වෙදීම් නැතුව යනවා. අන්න එහෙම හරිම සුන්දර තැනක් තිබෙනවා. එතකොට ඒ සුන්දර තැන වසාගෙන තමයි අපි මේ තම තමන්ට අදාළ විදිහේ උඩින් ආයතන හදාගන්නේ. නිදානේ වසාගෙන ඊට උඩින් ගල්ගල් පොත්තක් හරි එහෙම නැත්නම් තව මොකක් හරි අතුරනවා. ඒ වගේ නිවීම වසාගෙන නීවරණ ධර්ම අතුරනවා. දැන් නීවරණ ධර්ම තුල ජීවත් වෙනවා. නීවරණ ධර්ම වලින් තමයි නීම වැසී තිබෙන්නේ. නීවරණ ධර්ම වලින් ජීවිතය ගෙනියන්න හදනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන නීවරණ ධර්ම නෙවෙයිද? ඒයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච ඒ පෙන්නන්නේ මේ වචන වලින්. නමුත් ඒ ටිකේ දුක් ගෙනත් දෙන්නේ ඒ ටික නැත්නම් අර තමන්ගේම සෑහීමටපත් වෙන්න හැමෝටම හමු වෙන සැනසීම තියෙනවා නේද? එතෙන්ට යන්න මේ ගල්දොර බින්දින්න ඕන නේද? නිදානේ තියෙන්නේ අතුල නම් ගල්දොර කඩන්න නැතුව යන්න බෑ. අන්න මෙහෙම තේරුම් ගන්න පුළුවන් නම් එතකොට දැන් ඔන්න මාර්ගය යන්න තියෙනවා. පාගමනින් පියවරෙන් කිලෝමීටර් ගණන් යනවා වගේ නෙමෙයි හැම මොහොතකම මාර්ගය යන්න පුළුවන්. ඉඳිද්දී සිටිද්දී ඇවිදිද්දී නිදද්දී පස්දොරෙන් ලෝකයේ සමග සම්බන්ධ වෙද්දී ඔන්න අනිත් අයට වගේම ඔබටත් අවස්ථාව ලැබෙනවා. නොගැඹුරු පුද්ගලයා මේ හැම එකටම අහු වෙලා ජීවිතය අවුල් කරගන්නවා. ගැඹුරු පුද්ගලයා මේ Tamanට හැදෙන්න අවස්ථාව ආවේ. එහෙනම් ඒ මොහොතට ඒක එනතුරු බලන් ඉඳලා ඒකට එකතු නොෙමින් එයාස් මේ ජීවිතෙන් පන්නා හරින්න නිවරණ බැහැර කරන්න කෙලස් නසන්න මේ මොහොතේ යොදා ගන්නවා. ඒකට කියනවා අර හිත ඉරියව්වලදීම uppannuppanne පාපකේ අකුසලයේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බන්ති කරෝති ප්‍රහාණය වෙන්නේ එහෙමනේ. මේ වචනෙන් කියන දේ ඔබ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. අනිත් පුද්ගලයා එකට එකතු වෙලා වැරදි කරනවා. එතකොට බාහිරින් මොනවාද මේ සංවරයෙන් තිබුණත් අර ඇතුළත නැහැ. ඔහුට පවතින්නේ ආදිවාසීති නප්පජහති නවිනෝදිති නබ්‍යන්ති කරෝති හුදුකම රැස් කරන්නේ. එනිසා මේ දුර්වලකම මතුව විට දුර්වලකම පාවිච්චි කර ගැනීම නැවතත් දුකටපත් වීමයි දුර්වලකම මතුව විට එකතු නොවි අතහැරීම මිදෙන මාවතයි. අන්න එතකොට ඔබ භික්ෂු වෙන්න පුළුවන්, භික්ෂුණී වෙන්න පුළුවන්, උපාසක වෙන්න පුළුවන්, උපාසිකා වෙන්න පුළුවන්. එහෙම ඇඳුම නැතුව තියෙන්නත් පුළුවන්. ඒ උපාසක උපාසිකා ඇඳුනත් අනිත් පාට ඇඳුම්. නමුත් ඔබ ඇඳුමේ සංවරයෙන් ඉන්නවා නම් පිටිනුත් ගැඹුරුයි, අදාළ කටයුතු කරනවා ඇතුළතිනුත් ගැඹුරුයි. ඇඳුමේ සංවරය නැත්නම් ඔබ පිටින් නොගැඹුරුයි, නමුත් ඇතුළතින් ඔබත් ගැඹුරුයි. ඒ නිසා මේ පිටපැත්ත ගැන සැලකිලිමත් නැතුව ඇතුළතින් ගැඹුරු පුද්ගලයෙක් බවට පත් වෙන්න කල්පනා කරන්න තමන්ට තියෙන පහසුකම් අනුව. අන්න එහෙමයි. තමන්ට වෙන වගකීම් අනුව
තමන්ට තිබෙන පහසුකම් අනුව. මේකට අලුත් තැනකට යා යුතුයි ඇඳුම් තාමත් ඉන්නවා හැම සමාජයේ. තියෙන තත්ත්වය දැකලා මගේ අරලා ගිහින් වෙන පරිසරයකට යන්න ඕන කියලා හිතන අය. ඔවුන්ගෙන් පෙන්වන්නේම ඔවුන් දුක සහ හේතුව දන්නේ නැතිකම. එහෙම කරන්නේ ඒකයි. පස්සේ තමයි උන්ට තේරෙන්නේ ඊට පස්සේ. ඒ නිසා අපි මේ කියන කරුණු පෞද්ගලිකව තේරුම් අරගැනීම තුළින් ඔබට මෙහි අනුගමනීය ප්‍රතිපදාවක් තුළ මේක නේද කරන්න තියෙන කියලා තේරෙනවා. වතාවක් දෙකක් තුනක් හතරක් මේ විතර්කයන්ට අහු නොවි නිදහස් වෙන්න පුළුවන් වෙනකොට එයින් දුකටපත් වෙන එක වෙනුවට එයින් ලැබෙන සැනසීම තේරෙනකොට ඒවට එකතු වුණා නම් දුකටපත් වෙන්නේ. ඒක වර්ධනය දුකටපත් වෙන එක නම් සේවීමෙන් දුකින් මිදෙනවා. ඒ ශේ ප්‍රතිපදාවට වර්තමාන මොහොත යොදා ගැනීම තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ගැනීම තුළ වර්තමානයේ ජීවත් වීම කියලා කියන්නේ. පච්චුප්පන්නේන යාපෙන්ති කියන පදේ එහෙමයි. ඒ මොහොතේ උපදින දෙයට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ සසර හදන්න නැතුව අවසන් කරන එක තමයි පච්චුප්පන්නේ. පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යයෙන් උපන්දේ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අර ගැටීම තුළ හටගත්තා වූ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ එකක් තමයි පච්චුප්පන්න. ඔකට එකතු වෙලා යන එක යපින්නේ නෙමෙයි ඒක පෘථග්ජනයාගේ වැඩක්. එකතු නොවි අවසන් කරන එක තමයි යාපෙන්ති කියලා කියන්නේ. ඉතින් අන්තිමට කියන්න තිබෙන්නේ තේරුම් ගත්ත පුද්ගලයාට මේකේ මහා විශාල වැඩක් නැහැ. තේරුම් ගැනීම තුළම ඔහුට ආපහු යන බර පටන් ගන්න වෙනවා. එතකොට ඔහු පටිසෝතගාමි කෙනෙක් වෙනවා. පටිසෝතගාමි වෙන්න ඔහුගේ ඔහු ගැඹුරුයි. පිටපැත්තෙන් ගැඹුරු නැති වුණාට ඔහු ගැඹුරුයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අර බාහිර කාරණා මොනව ඇදුනත් ඔහුව නොසන්සොන් කරන්න බෑ. ඒවා ඇතුලේ නැතුවම මොන ඇඳුමෙන් හිටියත්. ඉතින් කියනවා නිවිලා ඉන්න පුද්ගලයයි කියලා. මෙන්න මේ ආකාරයට ලබාගත් ජීවිතය තුළ බාහිර හේතු සාධක ඔබ දුකටපත් කරන්නේ නැහැ. ඒවා නිසා ඔබ හදා ගන්නා වූ ලෝභ දේශ මොහ හේතු නැත්තම් උපාදාන කර ගැනීම නිසා දුක් ගෙනත් දෙනවා. උපාදාන කරගන්නවා වෙනකොට උපාදානෙන් මිදෙනම අවත පාවිච්චි කරනවා නම් ටිකින් ටික දුකට හේතු අස්වෙමින් තමන්ගෙන් සෑහීමටපත් වෙන්න පුළුවන්. බාහිර කාරණා නිසා අටරෝ දහම නිසා නටන රූකඩයක් බවට පත් නොවි තමන්ගෙන් සෑහෙන්න පුළුවන් පැත්තටපත් වෙනවා. එතකොට කය ලෙඩ වුණත් සිත ලෙඩ වෙන්නේ නැහැ කියලා සරියුත් හාමුදුරුවෝ පෙන්ලා තියෙනෙත් ඕක තමයි. මෙන්න මේ තැනට යන්නට සද්ධර්මය ශ්‍රවණය කිරීම, තේරුම් ගැනීම ආලෝකයක් බවට පත් කරගෙන ලබාගත් ජීවිතේ ලබන්න පුළුවන් උත්තරීතර සැනසීම සඳහා මංපෙත් හිලි කරගන්නට ඔබට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිස් වේවා කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වයේ දරනු ලබන්නේ නුගේගොඩ තලපත් පිටිය පාර අංක 389 දර ලිපිනෙහි පදිංචි දයානී පඬුවාවල මහත්මිය, දෙකටන පබා නිවසේ පදිංචි ප්‍රියානී පඬුවාවල මහත්මිය, කැනඩාවේ පදිංචි ජනිතා වනසුංගද මහත්මිය යන අය විසින් අරමුණු අතර දෙකටන පවා නිවසේ පදිංචි සිට මීට වසර 11කට පෙර ජනවාරි මාස 15 පත්වන්ට යෙදුනා වූ පාඨශාලාචාර්ය දයානන්ද පඬුවාවල පියාණන්ට සහ මීට වසර 5කට පෙර ජනවාරි මාස 15 පත්වන්ට යෙදුනා වූ පාඨශාලාචාර්යනී මිලී පඬුවාවල මෑණියන්ට පින් පැමිණීමේ මූලික අභිප්‍රායන් වෙත මේ උතුම් ධර්ම දානය සිදු කර ලබන අතර මෙයින් ජනිත වන්නා වූ පුණ්‍ය මහා කුසලය දෙමව්පියන් දෙපළටත් දෙපාර්ශ්වයේ මියගිය සියලුම ඥාති වර්ගයාටත් පින් ලබාගත හැකි ස්ථානයක සිටීනම් අනුමෝදන් වෙත්වා. නැත්නම් ඔවුන්ට උපහාරයක් වෙත්වා. සුගතිගාමීව ඉක්මන් භවයකදීම සියලු සංසාර දුක්ඛයන් අත විඳීමේ මගහෙලි කරගෙන නිවෙනෙන්න සැනසෙන්න හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් දායකත්ව දරූ අයට සහ ඔවුන්ගේ පවුල්වල සැම සියලු දෙනාටත් ධර්මදේශනෙන් ජනිත වන්නා වූ කුසලයේ නැත්නම් අවබෝධය නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. මේ භවයේදී චතුස්සත්‍ය අවබෝධ කරගෙන උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කුසල ධර්මය සවන් දුන් හැමට සහ අනුග්‍රහ දක්වුන් හැම දිනාටම හේතු වාසනා වේවායි කියලා අදිෂ්ඨාන කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං